ස්තුති වේවා. සංගලව වැඩවසන අපගේ පියාණන් ඔබගේ නාමයට ගෞරවය වේවා. ඔබගේ රාජ්‍යය වේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙන් පොළොවේද කරනු ලැබේවා. දවස්පතා අපේ භෝජනය අද අපට දෙනු මැනව. අපේ නායකයන්ට අප කමා කළක් නේ. අපේ වැරදිද අපට කමා කළ මැනව. සංගලෝව වැඩවසනා අපගේ පියාණනේ. සංගලෝව වැඩවසනා අපගේ පියාණනේ. ගෞරව වේවා නමට ඔබේ පැමිණේවා මෙහි රජය ඔබේ. ගෞත හිටු වේවා සගමින් මෙහි වේවා. කැමැත්ත හිටු වේවා සගමින් මෙහි වේවා. ඔබ මාත් එක්ක නමස්කාර කරන්න. මේ ගීතිකාවල් අසන ගමන් ස්වාමින් වහන්සේට ගෞරවය දෙන්න. උන්වහන්සේ ඔබට ළඟව ඉන්නවා. ස්වාමින් වහන්සේට නමස්කාර වේවා. ප්‍රශංසාව, ගෞරවය, ස්තුතිය, වර්ණාව ඔබ වහන්සේට දෙනවා ස්වාමීන්. වහන්සේ ශුද්ධ දෙවියන් වහන්සේ නිසා ස්තුතියි. මහිමෙන් සංග අද අප භෝජන දුන මැනව අප කමා කළ ලෙසට කළ මැනව. අද අප භෝජන දුන මැනව අප කමා කළ ලෙසට කළ මැනව. නපුරාගෙන් අප මුදාගෙන නපුරාගෙන් අප මුදාගෙන රැකවල් කළ මැනව. රැකවල් කළ මැනව. හලෙලූයා. සංගලෝව වැඩවසනා අපගේ පියාණනේ. හලෙලූයා. ස්වාමීන් වහන්සේට උසස් තැන ගෞරවය මහිමය වහන්සේ දෙවියන් වහන්සේ නිසා ස්තුතියි. ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ නිසා ස්තුති කරනවා. ඔබ වහන්සේට මහිමය සදාකාලයෙන් සදාකාලයෙන්. හලෙලූයා. හලෙලූයා. ස්වාමීන් වහන්සේට ගෞරවය. උන්වහන්සේගේ නාමය උසස්. මාගේ සිනේවන්ත සහෝදර සහෝදරිය. යේසුස් වහන්සේ ඔබව මව් කුසේ ඉඳලම තෝරගෙන තියෙනවා. పూర్වයේ සිට තෝරගෙන තියෙනවා. අපි වටින්නේ නැහැ. උන්වහන්සේගේ දරුවෙක් කෑ කියලා කියන්නේ. නමුත් උන්වහන්සේ නොවටිනා වූ අප තෝරගෙන උන්වහන්සේගේ රාජ්‍ය උතුම් දරුවන් කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේට අපි ස්තුති කරමු. සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා. රුධිරය ගලා ගියා මගේ පව් බර නිසා. සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා. රුධිරය ගලා ගියා
මගේ පව් බර නිසා. හලෙලූයා. ගෞරවය ස්වාමීන් ඔබට මහිමය. ඔබ වහන්සේ උසස්. ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ මට ආදරය කරන ස්වාමීන් වහන්සේ නිසා ස්තුති වේවා. උන්වහන්සේ සියල්ල නිසා ගෞරවය කරනවා. සියලු ගෞරවය මහිමය ස්වාමීන් වහන්සේට අයිතිය. උන්වහන්සේ දෙවියන් වහන්සේ, උන්වහන්සේ රජුන් වහන්සේ. සමිඳුනි ඔබ මා ගැන සිතන්නට මා සතු වටිනා කමකිමදෝ. සමිඳුනි ඔබ මා ගැන සිතන්නට මා සතු වටිනා කමකිමදෝ. සිතාගන්න බෑ දෙවිඳුනි මාට මෙතරම් ඔබ ආදරේ කියා. මෙතරම් ඔබ ආදරේ කියා. සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා. රුධිරය ගලා ගියා මගේ පව් බර නිසා. උන්වහන්සේ කුරුසියේ මැරුණේ අපට ජීවිතයක් දෙන්න. මේ ලැබුණු ජීවිතයට අපි උන්වහන්සේට ස්තුති කරමු. උන්වහන්සේගේ නාමය වර්ණනා කරමු. උන්වහන්සේගේ නාමය උසස් කරමු. ස්තුති ස්වාමීන් වහන්සේගේ නාමයට. ගෞරවය වේවා. නමස්කාර වේවා. උන්වහන්සේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට සදාකාලෙ ඔබ මැවුසම දේ මටම බාර දී යටත් කරන්නට මා කවුදෝ. ඔබ මැවුසම දේ මටම බාර දී යටත් කරන්නට මා කවුදෝ. සත් සමුදුර සැම සතුන් කෙරේ අධිපතිකම දුන් සමිඳේ. බලය දුන්නු දෙවිඳේ. සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා. රුධිරය ගලා ගියා මගේ පව් බර නිසා. සෙනෙහස ගලා ගියා. ස්තුති ස්වාමිනී. ඔබ වහන්සේගේ නාමයට ස්තුති වේවා. ගෞරවය ප්‍රශංසා වේවා. නමස්කාර වේවා ස්වාමිනී. ඔබ වහන්සේ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ. හalleluya. හalleluya. ස්වාමීන් වහන්සේගේ නාමය උසස් නාමය. එනිසා ස්තුති කරනවා. දෙවියන් වහන්සේ අපෝ මේ ජීවිතේම තෝරාගත්තේ උන්වහන්සේට ගෞරවය කරන්න, නමස්කාර කරන්න, ප්‍රශංසා කරන්න. උන්වහන්සේගේ නාමයට වර්ණාව. දෙවිඳුනි ඔබ දැක්වූ දයාපෙම, යේසුනි ඔබ පෙන්වූ කරුණා ගුණ, සිහි කරන්නේ සෑම දිනකම උදෑසන. අලුත්ව ඇති ඔබගේ විශ්වාසකම, පිළිගන්නු දයාපෙම, යේසුනි ඔබ පෙන්වූ කරුණා ගුණ, සිහි කරන්නේ සෑම දිනකම උදෑසන. අලුත්ව ඇති ඔබගේ විශ්වාසකම, මේ දිනේ තෝරාගත්තා වෙන්නට පූජාවක් රජතුමන් හදා. ජීවතුන්ගේ දේශෙදි මා කැඳවා ගත්තා
කරනට මෙහෙවර සමදින දියත පුරා හලෙලූයා ස්වාමීන් වහන්සේට ස්තුති වේවා ගෞරවය ප්‍රශංසාව මහිමෙන් වහන්සේ දෙවියන් වහන්සේ ලෙස හලෙලූයා නිදහස තිබුණත් සමදේ ගැන මහට ප්‍රසන්න නැති බව දන්නේ මෙහිමියට පියවර ගන්නෙමි සමිඳුන් සනසන්න දෙන්න වරම් නිරතුරුවම ළඟින්ද මේ දිවියේදිම මා තෝරාගත්තා වෙන්නට පූජාවක් රජතුමන් හටා ජීවතුන්ගේ දේශෙදි මා කැඳවාගත්තා කරන්නට මෙහෙවර සැමදින දියත පුරා මේ දිවියේදිම මා තෝරාගත්තා වෙන්නට පූජාවක් රජතුමන් හටා ජීවතුන්ගේ දේශෙදි මා කැඳවාගත්තා කරන්නට මෙහෙවර සැමදින දියත පුරා 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 ස්වාමින් වහන්සේට ස්තුති වේවා ගෞරවය ප්‍රශංසාව ගෞරවය උන්වහන්සේ දෙවියන් වහන්සේ නිසා ස්තුතියි උන්වහන්සේ රජතුමා උන්වහන්සේ තේජසින් පිරීලා මහිමෙන් පිරීලා අප උන්වහන්සේට ගෞරවය කරමු ඔබ කොතනක සිටියත් කොහේ සිටියත් උන්වහන්සේට මේ ඇසීමෙන් ගෞරවය කරන්න මහිමේ දෙන්න උන්වහන්සේ ඔබගේ හදවතට සමීප වූ දෙවියන් වහන්සේ මහිමෙන් පිරීලා තේජසින් පිරීලා දෙවිඳු අප මධ්‍යයේ වැඩ සිටිනවා මහිමයෙන් පිරීලා තේජසින් පිරීලා දෙවිඳු අප මධ්‍යයේ වැඩ සිටිනවා ඔබ දෙස බලන්නෙමි වර්ණනා කරන්නෙමි ඔබ දෙස බලන්නෙමි වර්ණනා කරන්නෙමි ඔබගේ කරුණා ගුණ සමදා සිහි කරමි ඔබගේ කරුණා ගුණ සමදා සිහි කරමි මහිමෙන් පිරීලා තේජසින් පිරීලා ස්වාමීන් වහන්සේ උන්වහන්සේට සිළු ගෞරවය මහිමයි මහිමයෙන් පිරීලා තේජසින් පිරීලා දෙවිඳු අප මධ්‍යයේ වැඩ සිටිනවා මහිමයෙන් පිරීලා තේජසින් පිරීලා දෙවිඳු අප මධ්‍යයේ වැඩ සිටිනවා ඔබ වෙතටම එන්නේ ඔබේ ප්‍රේමය දැනගන්නේ ඔබ වෙතටම එන්නේ ඔබේ ප්‍රේමය දැනගන්නේ ඔබගේ දයාව සමදා සිහි කරමි ඔබගේ දයාව සමදා සිහි කරමි මහිමයෙන් පිරීලා තේජසින් පිරීලා දෙවිඳු අප මධ්‍යයේ වැඩ සිටිනවා ස්තුතියි ස්වාමිනී ගෞරවයෙන් නමස්කාරය ප්‍රශංසාව
සදා කාලෙටම උන්වහන්සේට පමණයි. හලෙලූයා. ආමෙන්. ස්වාමීන් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. මාගේ ප්‍රිය සහෝදර සහෝදරිය. මම ඔබට මුලින් කිව්වක් මෙන්. ස්වාමීන් වහන්සේ මට කළ මහත් දේ ඔබත් එක්ක බෙදා ගන්න කැමතියි. මගේ නම ගුලවිටගේ නිශාන්ත. මම හැදුනේ වැඩුනේ කලුතර මගේ ගම. නමුත් මම යේසුස් වහන්සේ පිළිගන්න ඉස්සෙල්ලා මම කියන්නේ ලැජ්ජ නැහැ උන්වහන්සේ කළ මහත් දේවල්. උන්වහන්සේට ගෞරවය මහිමේ මේ සියල්ලේ. අසන්නා වූ ඔබට උන්වහන්සේට වඩා ලං වෙන පිණිස මේ සාක්ෂිය මහත්ම රුකුලක් වේවා. මගේ පියා විවාහ වෙන්නට පෙර මේ ලෝකේ එයා කලේ හොරකම් කරපු එක. එයාගේ නම ජිනදාස. එයා විවාහ වෙන්නත් ඉස්සෙල්ලා හොරකම් කළා. එයා ගෙවල් බින්දා. එයා චේන් කැඩුවා. පොකට් ගැහුවා. ඒවා කරමින් එයා ඒ හම්බ කරන දෙයින් බූරුව ගහපු එක තමයි කළේ. එයාට හිරගෙදර හරියට එයාගේ ගේ වගේ යනවා එනවා. වැලිකඩ, අනුරාධපුර, පොළොන්නරුව, කළුතර මේ හැම හිරගෙදරකම ඔහු හිටියා. අපේ අම්මා කිව්ව දේ තමයි ඔහු විවාහ වෙන්නත් ඉස්සෙල්ලා ඒකම තමයි කළේ. එක මාසයක් අම්මා හිටියා හිරගෙදර ළමයිගේ චේන් එකක් කඩලා. ඔබට මොනවා හිතෙන්නේ නැද්ද අපි කොහොමද කියන්නේ? කොහොමද බොන්නේ? අපේ ජීවිතේට මොනවා වෙන්නේ නැද්ද? මිනිස්සු මට කිව්වේ අපේ අම්මට කියලා තියන්නේ තාත්තගේ දේ නොකොලොත් නොට්ටිගේ පුතා කියලා. අපි රැයට විතරයි කන්නේ උදේට දවල්ට කන්නේ නැහැ. එයා හිරගෙදර ඉන්නකොට අපේ අම්මා වළං හොදනවා. ගෙවල් වල වැඩ කරනවා. රෙදි හොදනවා. ඕවා කරලා තමයි අපිට කන්න දුන්නේ. මම හැම දෙයක්ම කියන්නේ ස්වාමින් වහන්සේ ගෞරවය පිණිස. උන්වහන්සේගේ නාමය උස්සවන පිණිස. කාලයක් මෙහෙම හිටියා. අක්කට අවුරුදු 6යි මට අවුරුදු 3ක් 4ක්. තාත්තා හිරගෙදර ඉන්න වෙලාවේ මගේ අක්කගේ අත් දෙක අල්ලගෙන කේන් ගෙලිට බහැලා ආවා. ඉතින් ඉඳන් ගියා පොලිසියට ලියුමක් ගන්න. ළමා නිවාසයට දාන්න. පොලිසිය ලියුම දීලා තිබුණේ හොරෙක්ගේ ළමයි දෙන්නෙක් ළමා නිවාසයකට දානවා කියලා. මාව පිරිමි ළමා නිවාසයට දැම්මා. අක්කව ගෑනු ළමා නිවාසයට දැම්මා. අක්ක අවුරුදු 20ක් මං 14ක් හැදුනා. නොවිඳනා දුක් එතන විඳින්න සිද්ධ වුණා. හැම දෙයකටම ගුටි කන්න සිද්ධ වුණා. කිසිම වෙලාවට දේවල් නැත්තම් දන ගහගෙන ඉන්න ඕනේ වැලිගොඩේ කැම නැහැ සති දෙකක් සතියක්. එපාම කරපු විදියට ඒ නිවාසේ හැදුනේ. ඒක ටිකක් වනාන්තර පැත්ත. මම කිසිම දෙයකට වෙලාවට නැහැ. මම ඉස්කෝලේට යන්නේ 11යි කාලෙට. එන්නේ ආයේ 4ට ළමා නිවාසෙට. හැම දෙයකටම ගුටි කනවා. මට පොත්පත් නැහැ. මම බිස්කට් ටික අරන් වෙලට යනවා. නැවත මං එන්නේ 4ට. කැමරට වෙලාවට හිටියේ නැත්නම් කැමක බල්ලට දානවා. මේ වගේ ගුටි කාලා මං අම්මට කිව්වා මාව වස් කරගෙන යන්න. යේසුස් වහන්සේ ලූක් 4:18 කියන වගේ මං ආවේ මඩනාලද මිනිසුන් නිදහස් කරන්න කියන එක මගේ ජීවිතෙන්න ඒක සත්‍ය සිදුවීමක්. මම කාලකන්ණි මඩනාලද සාතන් විසින් එහෙට මෙහෙට මැඩුවා වූ ජීවිතයක් මට තිබුණේ. මුතුන් වහන්සේ මහත් පුදුම හාස්කමක් කළා. මං ඊට පස්සේ මාව අම්මා අස්කරගෙන ආවා. අස්කරගෙන ආවේ දෙල් කඳට. සීයලා ගෙදරට. කලුතර කතාව එතනින් ඉවරයි. ඊට පස්සෙත් එයා ඒ දේවල් කරලා තිනවා. ඉතින් අපි දන්නේ නැහැ ඒ කතාව. දෙල් කඳ ගෙදරට ආවහම මගේ මාව ගෙවල් වල වැඩ කරා බදාම කොන්ක්‍රීට් යනවා. බදාම තාච්චි ඔළුවේ තියාගෙන අපිට කන්න දෙන්නේ. ඒත් රැට විතරයි කන්නේ. මම ගෙවල් පෙළියට ඇවිල්ලා ආපු මුල්ම කාලේ දෙල් කඳ. ඔබ සමහරට දන්නවත් ඇති සුජාත විද්‍යාලය අසල මද්දුගිම මත්ත ගෙවල් පෙළිය. ඒ කාලේ. නමුත් පළවෙනි දවසේ මම නිවාසයෙන් අස්සලා ආපු පළවෙනි දවසේ මගේ ළඟට දරුවෝ ගෙනල්ලා කිව්වා මගේ වයසේ අය මේ බූරුවත් එක්ක සෙල්ලම් කරන්න එපා. කවදාවත් ඉස්කෝලේ ගිහලා නැහැ කියලා. ඔයගොල්ලොත් බූරුවෙක් වෙයි කියලා. එදා ඉඳලා මාත් එක්ක කවුරුත් කතා කරන්න හිටියේ නැහැ.
මිනිස්සු මාව කොන් කරන්න ගත්තා. මගේ කට ගොළු වෙන්න ගත්තා කවුරුත් කතා කරන්නේ නැති නිසා. පාරයිනේ කඩේකට ළඟට වෙලා ඉඳගෙන ඉන්නවා. රැට විතරයි කන්නේ. ටයර් එකක් පැද ස්කීම් එක වටේ යනවා, දෙල් කඳ යනවා, ආයේ එනවා. ඕක තමයි උදේ ඉඳලා මම කරපු රාජකාරිය. අම්මා බදාම කොන්ක්‍රීට් අනලා ලෙඩ ඇඳේ හිටියේ. පපුවේ අමාරුව හැදිලා. මට කිසිම ජොබ් එකක් නැහැ. කවුරුත් දෙන්නෙත් නැහැ. කාලකන්ණි ජීවිතයක් ගත කරා. මේම කාලයක් ඉන්නකොට කෑම බීම නැතුව මම කෑ ගහලා තිනවා මට කණ්ඩ දෙන්න කියලා. අපේ අම්මා ගෙවල් පිළි කොහෙට හරි ගිහිල්ලා කෑම ටිකක් අරන් එනවා. අම්මටත් නැහැ මටත් නැහැ කෑම. එන්නෙන්නම මේ කාලකන්ණි ජීවිතේ වැඩි වුණා. වත්තේ මිනිස්සු කියන්න ගත්තා ඒ කලුතරද කියපු කතාවම. තාත්තගේ දේ නොකොලොත් නෝට් ටික පුතා කියලා. බස් එක බෝඩ් එකක් කියවන්න දන්නේ නැහැ. මම රස්සාවල් 12ක වැඩ කළා. එක එක කාලවල වල. ඒ හැම එකම මට පඩි දුන්නේ නැහැ රුපියල් 10ට වඩා. මම පඩි ගත්තේ ඇඟිලි මාක් වලින්. මොකද මම ඉස්කෝලේ ගියේ නැති නිසා. මම ලියන්න කියන්න දන්නේ නැති නිසා. මම අකුරු ඉගෙනගෙන නැති නිසා. ඊටත් වඩා පුදුම දෙයක් සිද්ධ වුණා. මෙහෙම ජීවිතේ ගත කරනකොට අම්මා හිතුවේ කවදා හරි මම හොරෙක් වෙයි කියලා. අම්මා බය වුණා. අම්මා ඇඬුවා ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. මොකද කරන්නේ? කවදා හරි මෙයා හොරෙක් වෙයි. කෑම කන්න මම මේ මුළු වත්තටම මට වැඩ කරන්න සිද්ධ වුණා. ඒ මුළු වත්තටම සිගරට් ගේන්න, පාන් ගේන්න, පොල් ගේන්න, බේකරි යන්නේ මම. වැඩ කරලා මම එහා පැත්තේ ගෙදර එහා පැත්තෙන් ගිහලා කෑම ටිකක් කනවා. මට තිබෙච්චරයි. ගේ එහා පැත්තෙන් ගිහලා මම කෑම කනවා. රැට විතරයි. මම පිටිපස්ස ඉරිච්ච කලිසම ඇඳගෙන මිනිස්සු මට විහිළු කරනවා, බුලත් කියලා ගහනවා. තැඹිලි කොම්බ එවනවා මගේ ඇඟට. මෙහෙම ඉන්නකොට මට නමක් මිනිස්සු දැම්මා. ගලිවර් කියලා. නමින් නෙවෙයි මම කතා කරන්නේ. ගලිවර් මෙහෙන්නකො මේ වැඩේ කඩේට ගිහින් එන්නකො. පොල් ගේන්න යන්නකො. පාන් ගෙනල්ලා දෙන්නකො. මෙහෙම කාලයක් ගත කරනකොට මට ලොකු වෛරයක් ඇති වුණා මිනිස්සුත් එක්ක. ඇයි මට විතරක් මේ දුක? මං අහස දිහා බලාගෙන ප්‍රශ්න අහනවා. ඇයි මට විතරක් මේක? ගෙදර නිදිය ගන්න නැහැ. මාමා ගෙදරට රණ්ඩු වෙනවා. අම්මට විතරයි නිදිය ගන්න දෙන්නේ. මං පාරයිනේ කඩයක් අයිනේ නිදියගෙන හිටියේ. මේ මඩනාලද ජීවිතේ මට ඒ වෙනකොට යේසුස් වහන්සේ ගැන කෙනෙක් කතා කරලා තිබුණා. මම පිළිගන්නේ මට අවුරුදු 4ක් යේසුස් වහන්සේ ගැන කෙනෙක් කතා කළා. මම පිළිගත්තේ නැහැ. මට යේසුස් වහන්සේ ඕනේ නැහැ කියලා මම කිව්වා. නමුත් ස්වාමින් වහන්සේ මෙම කාලයක් ගත කරගෙන යනකොට මං අම්මට කිව්වා මාව මහාන කරන්න. මං හරි ආසයි මහාන වෙන්න. මම මස් මාළු බිත්තර නොකා පන්සලේ මල් බෙදුවා. ආරිදම් මහමුදුරන්ගේ කවි බණ කිව්වා. හැමදාම මම පන්සලට යනවා. සසර කලකිරිලා. මිනිස්සු පෙන්වන්න බෑ. කවුරුත් මාත් එක්ක කතා කරන්නේ නැති නිසා. මෙහෙම ඉන්නකොට කලබල කාලේ මාර ගහක් කපලා දැම්ම පාරේ ආයිනේ. ඒකේ මං වාඩි වෙලා හිටියා රෑ වෙලා. එදා මට යේසුස් වහන්සේ ගැන නැවත වාරයක් අහන්න වුණා. මට යේසුස් වහන්සේ පෙන්වන්න බෑ. නමුත් වෙනදා වගේ නෙවෙයි. අවුරුදු 4ක් කතා කළා වගේ නෙවෙයි. එදා මට යේසුස් වහන්සේ ගැන කතා කළා. එදා 아무තු දෙයක් මගේ ජීවිතේ සිද්ධ වුණා මම පාරේ නිදාගෙන ඉන්නකොට. මං අහුව එක ප්‍රශ්නයයි. මට මේ ලෝකෙ මුකුත් එපා. කණ්ඩ බොන්න වාහන ඉඩකඩම් ගෙවල් දොරවල් එපා. මරණයෙන් පස්සේ මිනිස්සුගේ කතාව මරණයෙන් ඉවරද? මරණයෙන් ඊට යමක් තියනවද? එයාකෝ මරණයෙන් එහා යමක් දෙන්න පුළුවන් යේසුස් වහන්සේට විතරයි කියලා. මම කෝ මරණයෙන් එහා මට යමක් තියෙනවා මං හරි ආසයි ඒක පිළිගන්න. මේ පොළොවේ ඕන තරම් දුක් විඳින්න. මගේ හදවත එදා දවසේ අමුතු දෙයක් වීගෙන ආවා. කවදාවත් අත්දැකෙන පුදුම සැනසීමක්, සමාදානයක්, ප්‍රීතියක් කිසි කලක අත්දැකලා නැහැ. අමුතු සැහැල්ලුව. මම එයාගේ බයිබලේ අරගෙන අහස දෙසට දෑත් දිගු කළා කිව්වා
මං අහස පොළොමැව් ස්වාමින් වහන්සේ පිළිගන්නවා. ආමේන්. අහස පොළොමැව් දෙවියන් වහන්සේ මම පිළිගන්නවා. එදා ඉඳලා මගේ ජීවිතේ පුදුම වෙනසක් මට සිද්ධ වුණා. පුදුම වෙනසක් සිද්ධ වුණා. ස්වාමින් වහන්සේ මගේ ජීවිතේ වෙනස් කළා. මගේ ජීවිතේ ගැලෙව්වා. එදා ඉඳලා මම පල්ලියට ගියා. හැබැයි මට ලියන්න කියවන්න බෑ. මං යේසුස් වහන්සේ පිළිගත්තා විතරයි. මේ කොහෙවත් තිබුණ නැති මේ ප්‍රඥාව, මේ දැනගැන්ම මෙලෝ මතකයක් නැහැ. මට ඒ කාලේ නම ලියවනවා නම මතක නැහැ. නමුත් උන්වහන්සේ පුදුම ප්‍රඥාවක් මගේ හිස මතට දැම්මා. ඔයගලන්ට කියන්නේ මම ප්‍රථමයෙන්ම කළේ කෙනෙකුට කියලා බයිබලයේ පොත් අටහැය ලියාගෙන බිත්තියේ ගහලා පාඩම් කරපු එක. එදා ඉඳලා අද වෙනතෙක් මේ පොත් අටහැය මට පාඩම් විනාඩි 5යි පාඩම් කරේ. මෙහෙම යනකොට ස්වාමින් වහන්සේ මට සේවයට කතා කළා. 90 මුලදී කතා කළා, හඬින් මට කතා කළා. දෙවියන් වහන්සේගේ සේවයට එන්න. මම නුඹව කැඳවනවා කියලා මට දෙවනස හඬින් කතා කළා. පසු මම සේවයට ආවා. මට උන්වහන්සේ කිව්වොත් මම ඒක දෙපාරක් හිතන්නේ නැතුව මම කරනවා. මගේ මාව බය වුණා. පොඩි පෙට්ටියක් තිබුණා. ඕක පිටියේ බැඳගෙන අඳුන් ටිකක් දාගෙන මම පල්ලිට ගියා. දේවගැතුමාට කෝල් කරලා තිබුණා මගේ පුතා පෙට්ටියක් බැඳගෙන පිටියේ ගියාන් තියෙන අඳුන් ටිකක් දාගෙන කොහේ ගියක්ද දන්නේ නැහැ කියලා. නමුත් ස්වාමීන් වහන්සේ ධෛර්යය දුන්නා සේවයට යන්න. මෙම සේවයට ගියාම 90 මම තිමෝති විද්‍යාලයට ගියා. පාස්ටර් ගෝල්ඩන්ගේ තිමෝති විද්‍යාලයට ගියා. එතනදී ගොඩක් විෂයන් උගන්වන්න ගත්තා. හැබැයි මට අනිත් අය වගේ වේගෙන් ලියන්න බෑ. කියවන්න බෑ. උන්වහන්සේ ප්‍රඥාව දුන්න ගමන් හැමදාම කරන්නේ පිටපත් කරනවා කියවනු. රෑ 1 2 3 වෙනකම් පිටපත් කරනවා කියවනවා. ලියන එකයි කියවන එකයි. මුලින් අකුරු හරි නෑ. හින්දි අකුරු වගේ. පෙට්ටි අකුරු වගේ. නමුත් උන්වහන්සේ තමයි මගේ අත හුරු කළේ. පෑනක් අල්ලලා පුරුදු නෑ. නමුත් ස්වාමින් වහන්සේ මට ඒ කරුණාව දුන්නා. තිමෝති විද්‍යාලේ ඉන්නකොට මම ක්‍රිස්තු චරිතය ඉගෙනුවා. ඒ පාලකතුමා මේක උගන්වන ගමන් කිව්වා ඔයා හැමෝටම ගිහිල්ලා යෝහන් බෞතිස්ත ගැන රචනාවක් ලියාගෙන ඉන්න කියලා. මට බැරි නිසා මට හරි කේන්ති මම නැගිටලා කිව්වා මට බෑ ඔය රචනාවල් ලියන්න මම ඕවා ලියලා නැහැ කියලා. ඔයාට උන්නා ලියාගන්න කියලා. නමුත් ඊට පස්සේ කෝ කන්න දෙන්නේ නැහැ කියලා. ඔය කන්න ඕනේ නැහැ මම නොකා ජීවත් වෙලා දින කියලා. බැරි කමඩ කේන්ති එනවා. පන්ති ඉවර වෙලා මම ඇහුවා දේවගැතුමනි රචනාවක් කියන්නේ මොකද්ද? නිසාන්ත රචනාවක් කියන්නේ මේකයි. ආයි ඇහුවා මට තේරෙන්නේ නැහැ. තුන් පාරක් මං ඇහුවා. මට තේරුනේ නැහැ. ඒ නිසාන්ත වල රචනාවක් තේරෙන්නේ නැහැ. මට තේරුන්නේ නැහැ. මං ආවා දේවස්ථානට. මං එතකොට දේවස්ථානේ මං අතරලා හිටි සේවය කරමින් තනියම මම රාත්‍රී 10ට ඇවිල්ලා ස්වාමින් වහන්සේට කිව්වා මම ඔබට කියන්නේ දෙවියන් වහන්සේ කළ මහත් දේ. ස්වාමින් වහන්සේට මං කිව්වා කොලේකුත් පෑනකුත් අරගෙන දෙවි පියාණනි මෙන්න පෑන මෙන්න කොලේ අද මට මේ රචනාව නොලියුනොත් මං හෙට දේව සේවයෙන් අස් වෙලා ගෙදර යනවා. මං දන්නේ නැහැ ඔබ වහන්සේ මේ වගේ මෝඩෙක් අරගෙන මොනවා කරන්න යනවද කියලා. මට මේ හඬ ආවා. ඊතලයක් මේ මගේ හදවතට කාවැදුනා. මම ලෝකේ ප්‍රඥාවන්තයන් ලැජ්ජාවට පමුණුන පිණිස ලෝකේ මෝඩ දේවල් තෝරාගතිමි. ශක්තිමත් දේවල් දුර්වල කරන පිණිස මා ලෝකේ දුර්වල දේවල් තෝරාගතිමි. ඒ හඬ ඇසුණා. මම ලියන්න ගත්තා. පුදුම හාස්කමක් වුණා. එදා දවසේ ඒ චරිතින් මට අඬවලා ආත්මයන් වහන්සේගේ කරුණාවේ බලෙන් මාව පූර්ණ කරා. මගේ අත ස්වාමින් වහන්සේ හසුරුව හා සමානයි. උන්වහන්සේ මට ඒක ලියලා ඉවර කරන්න කරුණාව දුන්නා. ආමේන්. ස්වාමින් වහන්සේට පුළුවන්. ඊට පස්සේ මම මෙහෙම ජීවිතේ ඉදිරියට දේව සේවය කරගෙන ආවා. පළාත් ගණනාවක මම වැඩ කළා. අර උන්වහන්සේ පිළිගන්න ඉස්සෙල්ලා තිබුණේ පළපුරුද්ද. නොකා නොබී
ඒ තිබුණු ඒ ජීවිතේ සේවයට ආවමත් මම ගොඩාක් නොකනොබී සේවය කළා. ඊ තරම් මට පිපාසයි. පයින් ඇවිදිනෝ දෙවියන් වහන්සේ උදෙසා විවිධ පළාත්වල දුර. ඊට පස්සේ බයිසිකලේ මම පාගමින් සේවයට ගමන් කළා. ගෙයින් ගෙට මම සුභාරංචිට යනවා. බස්වල සුභාරංචි ප්‍රකාශ කළා. මාගාව බුරුම බෑග් දෙකක් තියෙනවා. මම ඕකට පත්‍රිකා ටික දාගෙන මම යනවා. උන්වහන්සේ ඔසවන්න, ගෞරවයට පත් කරන්න, මහිමයට පත් කරන්න ඕනම දෙයක් යේසුස් වහන්සේගේ නාමයෙන් මම කරනවා. මම උන්වහන්සේ තමයි මට මේ ජීවිතය දුන්නේ. මෙම සේවය කරගෙන එනකොට මට අවස්ථාව ලැබුණා ලංකා බයිබල් විද්‍යාලයට යන්න 1997. මම ගියා. සමුග පරීක්ෂණයක් තිබුණා. පොඩි ටෙස්ට් එකක් තිබුණා. හැමෝටම ඒකෙන් පාස් වෙන්න ඕනේ. ඉගෙන ගන්න. මාස 6ක් ඇති මගේ ගෝලයාත් එක්ක මම ගියේ. ඒ සමුග පරීක්ෂණේ. නමුත් ඒ අවස්ථාවේදී ගෝලයා ඒ සමුග පරීක්ෂණෙන් පාස් වුණා, මම ෆේල් වුණා. පේපර් 4ක් තිබුණා ලියන්න, මම ලිව්වේ 1යි. මට අනිත් ඒවා දන්නේ නැති නිසා මම කනගාටුවෙන් ආවා. ස්වාමිනේ ඇයි ඔබ වහන්සේ මාව තෝරගන්නේ නැද්ද? පසුව ඒ විද්‍යාලයේ පොඩි පාඨමාලාවක් තිබුණා අවුරුද්දක. ඒක ඉවර කළා. 98 සමුග පරීක්ෂණයක් නැතුව මම බයිබල් විද්‍යාලයට ඇතුළු වෙලා අවුරුදු 2ම දෙවියන් වහන්සේගේ වචන ඉගෙන ගත්තා. ඒකත් හාස්කමක්. ඒකත් ලේසියෙන් සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. ඔබට කියන්න පළවෙනි සුමානේ විෂයන් හඳුනලා දෙනකොට මට ඔළුව කැක්කුම වගේ. විෂයන් 8ක් එක විෂයකට පැවරුම් 2ක් පිටු 10ට වඩා වැඩි වෙන්න ඕනේ. මම කවදාවත් ඒකව කරලා නැහැ, ලියලත් නැහැ, ඒව කරලත් නැහැ. පොත්පත් බලන්න ඕනේ. මම අන්තිම පළවෙනි සතියේ අන්තිම දවසේ කිව්වා ලාල් සේනානායක ඒ සභාපාලකතුමාට, කලමනාකාරතුමාට මම කිව්වා මට මේවා කරලා පුරුදු නැහැ. මම හෙට ගෙදර යනවා. නෑ නිසාන්තවා කරන්න. දෙවනාසවත් එක්ක ඉන්නවා කියලා. මම කොහොමද? මම කිව්වා එහෙනම් මට එක විෂයකට එක පැවරුමක් දෙන්න කියලා. එයා කිව්වා පිසුද්ධ නිශාන්ත ඔයා මේ ජාත්‍යන්තර විද්‍යාලයක් එහෙම කරන්නේ නැහැ කවදාවත්. ඔයා විෂයන් අඩු කරන්න කියලා. මම කිව්වා ඒතකොට මට අවුරුදු 5ක් ඉන්න වෙන්නේ. මම කිව්වා එහෙනම් මට කරන්න බෑ, මම හෙට ගෙදර යනවා. මම මෙහෙම කියලා කාර්යාලයෙන් පිට වෙලා මම රාත්‍රී 4 විතර මගේ කාමරයට මම ගියා. මම අහස දිහා බලාගෙන ස්වාමින් වහන්සේගෙන් ඇහුවා ස්වාමිනී මම මොනවද කරන්න ඕනේ? මන් දන්නේ නැහැ වහන්සේ මොනවද කරන්න කියන්නේ කියලා. මට නම් මේවා තේරෙන්නේ නැහැ. මට විභාගෙට ඉන්නත් බෑ, මේවා වේගෙන් ලියලා පුරුදුත් නැහැ. මම මෙහෙම ඉන්නකොට මේ හඬ මඩ දෙපාරක් ආවා. ප්‍රඥාවේ පටන් ගන්න මම මා කෙරේ බය වීමයි. නැගිට ශක්තිමත් වෙන්න. ප්‍රඥාවේ පටන් ගන්න මම මා කෙරේ බය වීමයි. නැගිට ශක්තිමත් වෙන්න. මම නුඹත් එක්ක ඉන්නවා. දෙවියන් වහන්සේට ස්තුතියි. මට පුරුද්දක් තියෙනවා මාව ධෛර්යමත් කරාම මම මටම සැලුට් එකක් ගහගන්නවා. එදා ඉඳලා මම විද්‍යාලේ උන්වහන්සේගේ කරුණාවෙන් මම ගමන් කළා. අසයින්මන්ට්ස් ලිව්වා. දේවල් වලට ඉදිරිපත් වුණා. අමතර කාරණාවල් කරා. මෙහෙම යනකොට විභාගෙට ඉඳ ගන්නකොට මට හරි අමාරුයි. ඇඟිලි එකතු කරලා පැය 3ක් ලියන්න. මොකද දෙවියන් වහන්සේ මට උදව් කරා ඒ හැම දෙයක්ම පසු කරන්න. ඒ විතරක් නෙවෙයි දෙවියන් වහන්සේ කළ තවත් හාස්කමක් තමයි මම 97 තැලුණව බිඳුණව ගීතිකාව හැදුවේ. මුදෑසන රාත්‍රී යාඥා කරන ගමන් ස්වාමින් වහන්සේ මට මේ ගීතිකා දුන්නා. අප විද්‍යාලයේ ලංකා බයිබල් විද්‍යාලයේ පේරාදෙණිය කිතුණු ගී ප්‍රසංගයක් තිබුණා. ඒ নমස්කාර කරන ශාලාව ගොඩනැගීම සඳහා අරමුදලක් කිතුණු ගී ප්‍රසංගයක් පැවැත්වුවා. මම මේකේ ගීතිකා 4ක් කිව්වා. ඒ හදපු ගීතිකා මාව ගෙලෙව්වේ කිතුණු අපි මල් වාගේ දුක හඳුනන මාවතයිනි. මේ සෑම ගීතිකාවක්ම ස්වාමින් වහන්සේ දීපුවා. මාසයක් යනකොට මේ ගීතිකාවල් නිසා ස්වාමින් වහන්සේ ක්‍රියා කළා. විදුහල්පතිතුමා මට ප්‍රකාශ කළා නිශාන්ත ලෑස්ති වෙන්න මම ඔයාට උදව් කරන්න යනවා.
ඔයා කැසට් එකක් කරන්න ලෑස්ති වෙන මම වාට උපකාර කරන්න යනවා. මං ඊට ඉස්සෙල්ලා ගොඩක් තැන් වලට ගියා. උපකාර ඉල්ලගෙන කැසට් එකක් කරන්න ආසාවි. මොකද දෙවියන් වහන්සේ විද්‍යාලයේදී ඒ ජීවිතේ පාවිච්චි කළා මට මහත් හාස්කමක් කළා. ඒ නිසා මම දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා, ප්‍රශංසා කරනවා. පළවෙනි කැසට් එක සුළු නොකරන අභියස 2. ඒකේ මුදලි මම දයාවන්ත යේසුනේ ගීතිකා කැසට් පටියේ. ඒකේ හම්බුන මුදලි මං සදාකාලික ප්‍රේමය. ඒ වගේම මම ගිය අවුරුද්දේ නත්තල් CD එකක් කළා. තවත් ගොඩාක් පාලකරුන්ගේ ගීතිකා CD වලට මම ගීත තනු නිර්මාණය කරමින් මම දායක වුණා. මේ ගීත කැසට් පටි මුළු ලෝකයේ ගොඩාක් රටවල ගිහිල්ලා මනුස්ස ජාතීන් අහලා වෙනස් වෙලා ගැලවීම ලැබලා මට ලියුම් එවලා මට කතා කරලා තියෙනවා. මිනිස්සු වෙනස් වෙලා තියෙනවා. ගොඩ නැගිලා තියෙනවා. දෙවිදුන්ට ලං වෙලා තියෙනවා. ගොඩක් මිනිස්සු. මං ගී පද රචකයෙක් නෙවෙයි. තනු නිර්මාණය කරපු කෙනෙක් නෙවෙයි. හැබැයි අද මට ගී පද රචනය කරන්න, තනු නිර්මාණය කරන්න, ඕගන් එක ගහන්න, গিitar එක ගහන්න මේ සෑම දෙයක්ම දුන්නේ ආස පුළමෙව් දෙවියන් වහන්සේ. මම අනේක වාරයක් දෙවියන් වහන්සේට ස්තුති කරනවා, ගෞරවය කරනවා. මේ ගීත කොපමණ දුර ගියාද කියලා කිව්වොත් අද මං ඔබ ඉදිරියේ මේ ප්‍රංශේ රටට ඇවිල්ලා, දේශයට ඇවිල්ලා මම සාක්ෂි දරන්නේ ගීතිකා කියන්නේ මේ ගීත ස්වාමින් වහන්සේ ගෙනිච්ච දුර. මේ රටේ මිනිස්සුත් ඒව අහලා උන්වහන්සේට ලං වෙලා තියෙනවා. ඊද ස්වාමින් වහන්සේ මගේ සාක්ෂියට මාව රටවල වල ගෙනියලා ඒ සාක්ෂියට තව ලොකු පියවරක් එකතු කළා. උන්වහන්සේට අනේක වාරයක් ගෞරවය, මහිමය, ප්‍රශංසාව, ස්තුතිය, වර්ණාව මම ඔබට ස්වාමින් වහන්සේට දෙනවා. මගේ ජීවිතේ විතරක් නෙවෙයි, ඔබගේ ජීවිතේටත් දෙවියන් වහන්සේට පුළුවන් මහත් හාස්කමක් කරන්න. ඔබ සූදානම්ම? උන්වහන්සේට ඕනේ ඔබ උගත්ද නැද්ද? ඔබ වංශවත්ද නෙවෙයිද? ඔබ උන්වහන්සේට හදවත දෙනවනම්, ඔබ ප්‍රේම කරනවනම් මට කළ හාස්කම වගේම දෙවියන් වහන්සේ ඔබට පුදුම හාස්කමක් කරන්න මේ වෙලාවෙත් සූදානම්. ඔබ ඉන්න තැන ඉඳලා ස්වාමින් වහන්සේට ඔබේ ජීවිතේ බාර දෙන්න. හදවත ඔසවන්න. උන්වහන්සේට පුළුවන් මිනිසුන්ගේ ජීවිතේ මහත් දේ කරන්න. වෙන කාටවත් මේ ලෝකේ මනුස්ස ජීවිත වෙනස් කරන්න බෑ. එකම නම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයට පමණයි. ආමේන්. ආමේන්. හලෙලූයා. ස්තුති වේවා ස්වාමීනි. ගෞරවය වේවා. ඔබ ඉන්න තැන ඉඳමින් ඔබේ ජීවිතේ ස්වාමීන් වහන්සේට බාර කරන්න. ඔබ ඉන්න තැන ඉඳමින් ඔබේ හදවත ස්වාමීන් වහන්සේට උසවන්න. ඔබ ඉන්න තැන ඉඳමින් දෙවියන් වහන්සේට ඔබේ ජීවිතේ බාර කරන්න. අපි ගායනා කරමු. ගීතිකාවක් සෙනෙහස ගලා ගියා. අපි ගායනා කළා දෙවෙනි ස්ථානට ඒ ගීතිකාව. අපි නැවතත් ඒ ගීතිකාව ගායනා කරමු. සෙනෙහස ගලා ගියා. සෙනෙහස ගලා ගියා. අපි මුලින් ගායනා කළා දෙවෙනි ගීතිකාව. ඒ සෙනෙහස ගලා ගියා කියන ගීතිකාව අපි ගායනා කරමු. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. ගෞරවය වේවා. නමස්කාර වේවා. ප්‍රශංසා වේවා. ගෞරවේ, නමස්කාරය, ස්තුතිය, වර්ණාව අපි වහන්සේට දෙනවා. ඔබ දෙවියන් වහන්සේට බාර කරන්න ඔබේ ජීවිතේ. මුළු ලෝකෙටත් වඩා ඔබට උන්වහන්සේ ආදරේ. ස්වාමීන් වහන්සේ ඔබට ආදරේ. සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා, රුධිරය ගලා ගියා මගේ පව් පර නිසා. සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා, රුධිරය ගලා ගියා මගේ පව් පර නිසා.
විශ්වාස ගෞරවය නමස්කාරය යේසුනේ වහන්සේ මනුෂ්‍ය ජාතින්ට ආදරේ නිසා ස්තුතියි නිමක් නැති ආදරේ මුළු ලෝකයට වහන්සේ ආදරය කරන ගෞරවය සමිඳුනි ඔබ මා ගැන සිතන්නට මා සතු වටිනා කමකිමදෝ සමිඳුනි ඔබ මා ගැන සිතන්නට මා සතු වටිනා කමකිමදෝ සිතාගන්න බෑ දෙවිඳුනි මාහට මෙතරම් ඔබ ආදරේ කියා මෙතරම් ඔබ ආදරේ කියා සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා රුධිරය ගලා ගියා මගේ පව් බර නිසා ස්තුතියි ස්වාමීනි වහන්සේගේ රුධිරය ගලා ගියේ මා නිසා ධර්මිෂ්ඨ ඔබ වහන්සේ පවිත්‍ර ඔබ වහන්සේ වහන්සේට නමස්කාර වේවා මට ආදරය කළා වගේ ඔබ වහන්සේ මහාන වුණ කෙනෙකුට ආදරය කරන්න ඔබ නෙවුසමදී මටම බාරදී යටත් කරන්නට මා කවුදෝ ඔබ නෙවුසමදී මටම බාරදී යටත් කරන්නට මා කවුදෝ සත් සමුදුර සැම සතුන් කෙරේ අධිපතිකම දුන් සමිවේ බලය දුන්නෝ දෙවිලේ සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා රුධිරය ගලා ගියා මගේ පව් බර නිසා හලෙලූයා ගෞරවය ස්තුතිය වර්ණාව ඔබ වහන්සේට දෙනවා ඔබ වහන්සේ දෙවියන් වහන්සේ නිසා ස්තුතියි ඔබ බොහොම මිනිස්ටරව සිටින්න මම ඔබ උදෙසා යාඥාවක් කරන්න යනවා ඔබ ඉන්න තැන ඉඳලා ඔබේ ජීවිතේ ස්වාමින් වහන්සේට ඔසවන්න බාර කරන්න ආදරණීය යේසුනි මම ඔබට ආදරේ මට වෙන මුකුත් නැහැ නමුත් මගේ හදපතුලේ මම ඔබ වහන්සේට ආදරේ ඊ ඇති සහෝදරයා සහෝදරිය අම්මේ තාත්තේ ස්වාමින් වහන්සේ ඔබට මහත් දේ කරනවා කරුණාබර දෙවි පියාණනි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මා පියාණන් වහන්සේ වෙතට එනවා මේ අසන්නා වූ සීලම ලෝකවාසී මනුෂ්‍ය ජාතිය ඔබ වහන්සේ ස්පර්ශ කරන්න අතගසන්න ඔවුන්ගේ ජීවිතයට ඔබ වහන්සේ ලං වෙන්න ස්වාමිනී ඔබ වහන්සේ උන්ට ආදරේ නිසා ස්තුතියි ඔවුන්ගේ ජීවිත ඔබ වහන්සේට බාර කරනකොට ඔබ වහන්සේද ඔවුන්ගේ ජීවිත බාර ගන්නවා ඔවුන්ගේ ජීවිත තුළ හාස්කමක් කරන්න ඔවුන්ගේ හදවත් වල මොරගසන ගොඩක් ඉල්ලීම් තිබෙනවා ස්වාමිනී වහන්සේ ඒවට පාරවල් ඇරලා දෙන්න ඔබ වහන්සේ පුදුම දේ කරන්න ඔබ වහන්සේට ගෞරවය මහිමේ වේවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්තරීතර නාමයෙන් ආමේන් 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 හලෙලූයා ස්තුති වේවා නමස්කාරය ගෞරවය දෙවියන් වහන්සේට ස්තුති කරන්න ඔබව බාරගත්තට ඔබ තුල හාස්කමක් කරන්න උන්වහන්සේ පටන් ගන්න නිසා ස්තුති කරන්න මහිමේ දෙන්න ඔබ තුල යමක් කරන්න උන්වහන්සේ ආරම්භ කළාට ස්තුති කරන්න දෙවියන් වහන්සේ ඔබට ආදරේ ඔබ වහන්සේගේ නාමයෙන්